නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි. අද දින බුදු ගුණයෙන් ශිෂ්‍යයන් සේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා මෙල්බන්හි වෙසෙන සාක්‍යා සීදේවී රුවන් පතිරණ මහත්මිය විසින්. බොහොම සතුටු වෙන්න. ඉතින් ඒ පින්නතුන්ගේ දායකත්වයෙන් තමයි අද මේ ධර්ම දේශනා මාලාව පවත්වන්නේ. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධය හරි පුදුම සහගතයි. ඒක පුදුමාකාර ආශ්චර්ය වූ අවබෝධයකින් සමන්විතයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ අවබෝධයට සම කරන්න පුළුවන් අවබෝධයක් මේ ලෝකයේ වෙන කිසිම කෙනෙක් තුළ නැහැ. කිසිම කෙනෙක් තුළ නැහැ. සමෝ සමේහි විසමේහි දූරේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බුදුරජාණන් වහන්සේ තව බුදු කෙනෙකුට විතරයි සම වෙන්නේ. මේ ලෝකේ අනික් කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සම වෙන්නේ නැහැ. තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ. ඒ භාග්‍යතුන් වහන්සේ අනන්ත වූ ප්‍රඥාවෙන් සමන්විතයි. අනූපලිත්තෝ ඉදවා හුරංවා. ඒ බුදුරජාණන් වහන්සේ මෙලෝ පරලෝ දෙකෙන්ම නිදහස් වෙලා ඉන්නේ. තථාගතෝ අරහති පූර්ණාසං. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තමයි මේ ලෝකේ සියලු පුද පූජාවන් පිදීමට සුදුසු වන්නේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. තුන් ලෝකේම පිදුම් ලැබීමට සුදුසු අග්‍රගණ්‍ය උත්තමයා බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට වෙන සමාන වෙන්නේ නැහැ. බුදු කෙනෙකුට විතරයි සම වෙන්නේ. ඒ අසිරිමත් ප්‍රඥා මහිමේ, ඒ අසිරිමත් අවබෝධයේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාම තිබ්බ දෙයක්. ඒ ආශ්චර්ය ප්‍රඥා මහිමේ. ඉතින් මේ ප්‍රඥා ලෝකෙන් මේ ඝන අන්ධකාරයේ දුරු කරා විද්‍යාව උපද්දා දුන්නා දේ මිනිසුන්ට. මේ අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරයේ දුරු කරන්න පහළ වෙච්ච හිරු මඩල භාග්‍යතුන් වහන්සේ, සඳු මඩල භාග්‍යතුන් වහන්සේ. ඒ අසිරිමත් ප්‍රඥාවෙන් මේ ධර්මය අවබෝධ කරගෙන මේ ලෝක සත්වයාට උන්වහන්සේ දේශනා කරා. ඒ අවබෝධය උන්වහන්සේට ඉපදුනේ සම්බුදු බව ලබන මොහොතේදී. සම්බුදු බවට පත් වෙනකොට භාග්‍යතුන් වහන්සේට අසිරිමත් ඥානයන්, අසිරිමත් බලයන් ඉපදුනා. ඒවට කියනවා දස තථාගත බල. දස තථාගත බල උපදවාගෙන සිව් විසරද ඥාන උපදවාගෙනයි සම්බුදු බව සාක්ෂාත් කළේ. එතකොට ඒසා අවබෝධයකින් යුක්ත වෙන උත්තමයෙක් මේ ලෝකේ කොහෙන්වත් හොයන්න නැහැ. කොහෙන්වත් හොයන්න නැහැ. ඒසා පරම අවබෝධයක් මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට තිබුණෙත් නැහැ. කිසි කෙනෙකුට තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා ගොඩාක් අපිට සතුටු වෙන්න පුළුවන් පින්වත්නි. අනේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ ඒ අසිරිමත් දස තථාගත බලයන් වහන්සේ, දස බලයන්ගේ සමන්විත වෙච්ච බුදුරජාණන් වහන්සේ, විසා ඥාන හතරෙන් සමන්විත වෙච්ච බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියේ. අනේ ගොඩාක් අපිට ඒක පිහිට පිළිසරණ පිණිස පවතී කියලා හිතේ ප්‍රසාදය ඇති කරගන්න. පැහැදීම ඇති කරගන්න.
ඒක ගොඩාක් උපකාරී වෙයි. භාග්‍යතුන් වහන්සේ වදාලා අභිඤ්ඤයං අභිඤ්ඤාතං විශිෂ්ට ඥානෙන් අවබෝධ කරගත යුතු සියල්ල උන්වහන්සේ අවබෝධ කරා. භාවේ තබ්බංච භාවිතං ප්‍රගුණ කළ යුතු සියලුම ගුණධර්ම ප්‍රගුණ කරා. පහතබ්බං පහීනම්මේ ප්‍රහාණය කළ යුතු සියලු අකුසලයන් උන්වහන්සේ ප්‍රහාණය කරා. තස්මා බුද්ධෝස්මි බ්‍රහ්මන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා උන්වහන්සේ බුද්ධ කියනවා. අවබෝධ කරගත්ත තැනැත්තා කියන්නේ භාග්‍යතුන් වහන්සේට. ඕන බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ආශ්චර්ය අවබෝධයක් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ පුරාම තිබ්බේ. ඉතින් ඒ නිසා එවැනි අවබෝධයකින් සමන්විත වෙච්ච වෙන කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ. දැන් මේ පින්නතුන් හිමිදිරි පාන්දර අහන්න ලැබෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ දස තථාගත බලයන්. අපි පසුගිය දිනේත් ඒ වගේම ඊට පෙර දිනේත් අපි භාග්‍යතුන් වහන්සේගේ දස තථාගත බල කතා කරන්නේ. පළවෙනි දස තථාගත බලය කතා කරා, දෙවෙනි දස තථාගත බලය කතා කරා, තුන්වෙනි දස තථාගත බලය කතා කරා. අද කතා කරන්නේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ සිව්වෙනි දස තථාගත බලය. එතකොට වා ශ්‍රවණය කරද්දී මේ පින්නතුන්ට ගොඩාක් පැහැදීම ඇති වෙයි. අනේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් ආශ්චර්යද. මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය හරීම පුදුම සහගතයි කියලා මේ පින්නතුන්ට තේරුම් යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සිංහනාද පතුරවනවා දස තථාගත බල මත පිහිටලා ආසබන්ටානම් පටිජානාති ශ්‍රේෂ්ඨයි කියලා ලෝකෙට ප්‍රතිඥා දෙනවා. පරිසාසු සීහනාදන් නදති පිරිස මැද්දේ සිංහනාද කරනවා බ්‍රහ්ම චක්කම් පවත්තේති අනුත්තර ධර්ම චක්‍රයේ භාග්‍යතුන් වහන්සේ ලෝකෙට දේශනා කරනවා දස තථාගත බල මත පිහිටලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුණජ පරම් භික්ඛවේ තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යතහ භූතං පජානාති. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ අනේක ධාතු ස්වභාවයන් අවබෝධ කරා. නානා ධාතු ස්වභාවය කුමක්ද කියලා අවබෝධ කරා. යම්පි භික්ඛවේ තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යතහ භූතං පජානාති ඉදම්පි භික්ඛවේ තථාගතස්ස තථාගත බලං හෝති. යම් හේකින් යම් කලක භාග්‍යතුන් වහන්සේ යම් හේකින් මේ ලෝකේ අනේක ධාතු ස්වභාවයේ නානා ධාතු ස්වභාවයේ ඒ අයුරින්ම අවබෝධ කරාද මේ භාග්‍යතුන් වහන්සේගේ දස තථාගත බලයක්. යම් බලං ආගම්ම තථාගතෝ ආසබන්ටානම් පටිජානාති. මේ බලයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා ලෝකෙට ප්‍රතිඥා දෙනවා. පරිසාසු සීහනාදන් නදති පිරිස මැද්දේ සිංහනාද කරනවා බ්‍රහ්ම චක්කම් පවත්තේති අනුත්තර ධර්ම චක්‍රයේ ලෝකෙට ප්‍රවර්තනය කරනවා මේ දස තථාගත බලය මත පිහිටලා. හරි ආශ්චර්යයි බලන්න. මේ සා සිංහනාදයක් කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නෑ. ඒ දස තථාගත බලයන්ට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කාටවත් බෑ. කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණ බ්‍රහ්මයෙකුට කිසි කෙනෙකුට මේ දස තථාගත බලයන්ට අභියෝග කරන්න බෑ. ඒ තරම් ශ්‍රේෂ්ඨයි, පරම ශ්‍රේෂ්ඨයි අපගේ බුදුරජාණන් වහන්සේ. පරම ශ්‍රේෂ්ඨයි. බලන්න ඉතුරු උන්වහන්සේගේ අවබෝධය. මේ ලෝකේ ධාතු ස්වභාවය මනාකොට අවබෝධ කරා. මේ ධාතු ස්වභාවය, මේ ලෝකයේ ධාතු ස්වභාවයක් හැටියට අවබෝධ කරා භාග්‍යතුන් වහන්සේ. ඒක හරි ආශ්චර්ය පරයයන්ගෙන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා මේ ධාතු ස්වභාවය කුමක්ද? මේ ලෝකයේ ධාතු ස්වභාවයක් හැටියට උන්වහන්සේ දකින්නේ. ආශ්චර්යය බලන්න. සාමාන්‍ය දෙවියන්සුන් මේ ලෝකයේ දිහා බලන්නේ මගේ ආත්මය කියලා ලෝකේ වැළඳ ගන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ දිහා අවබෝධ කරේ ලෝකයේ දිහා බලන්නේ ධාතු ස්වභාවයක්. කොයිතරම් අවබෝධයක්ද? කොයිතරම් ආශ්චර්ය පුදුම සහගත ප්‍රඥාවක්ද? මෙහෙම විදිහට ලෝකයේ දිහා බලන්න. කොච්චර අවබෝධයක්ද බලන්න. භාග්‍යතුන් වහන්සේ එක්තරා තැනක දේශනා කරනවා අට්ඨා රසකෝ ඉමා ආනන්ද ධාතුයෝ. ආනන්දය මේ ධාතු ස්වභාවයන් 18ක් තියෙනවා කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ධාතු ස්වභාවයන් 18ක් තියෙනවා. 18 ආකාරයකට උන්වහන්සේ මේ ධාතු ස්වභාවය විස්තර කරනවා එක්තරා තැනක. ධාතු 18ක්. මේ ධාතු ස්වභාවයන් 18ක් විස්තර කරනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා චක්කු ධාතු.
එතන දේශනා කරන අට්ඨාරසකෝ ඉමා ආනන්ද ධාතුයෝ. මේ ධාතු 18ක් ධාතු 18 ආකාරයකට මේ ධාතු ස්වභාවයේ 18 ආකාරයකට විස්තර කරනවා. ඒ තමයි භාගතුන්ස් වදාලා චක්කු ධාතු ඇස නම් වූ ධාතු ස්වභාවය. ඕන බලන්න. භාගතුන් වහන්සේ මේ ධාතු ස්වභාවයේ විස්තර කරනවා. ඇස කියන්නේ ධාතු ස්වභාවයක්. ඇස කියන දේ ඉන්ද්‍රිය ධාතු ස්වභාවයක් හැටියට අවබෝධ කරලා ලෝකෙට දේශනා කරනවා. දැන් සාමාන්‍ය අය මේ ඇස කියන එක මම මගේ ආත්මය කියලා වැළඳගෙන ඉන්න ලෝකයාට ඇස කියන්නේ ධාතු ස්වභාවයක් කියලා අවබෝධ කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඇස කියන්නේ ධාතු ස්වභාවයක්. මම මගේ ආත්මයකින් තොරයි මේක. කොහොමද උන්වහන්සේගේ අවබෝධය? ධාතු කුසල. උන්වහන්සේගේ මේ ධාතු ස්වභාවය පිළිබඳ අවබෝධය බලන්න. රූප ධාතු. මහණෙනි රූප කියන්නේ ධාතු ස්වභාවයක්. දැන් මේ අපි ඇසට දකින රූප තියෙන්නේ. ඒ රූප අපි සාමාන්‍ය ලෝකයා මම මගේ ආත්මය කියලා ප්‍රේමනාප ස්වභාවයෙන් වැළඳ ගන්න ස්වභාවයක් තමයි සාමාන්‍ය හිතක තියෙන්නේ. අවිද්‍යා මනසක තියෙන්නේ එහෙමයි. භාගතුන් වහන්සේ වදාරනවා මේක ධාතු ස්වභාවයක් කියලා. එතන මේ ඇසට පේන යම් තාක් රූපයක්ද ඒ සියල්ල ධාතු ස්වභාවයක් කියලා දේශනා කරනවා. මේ තුල මම මගේ ආත්මයකින් දෙයින් තොරයි ධාතු ස්වභාවයක පැවැත්මක් මේ තුල තියෙන්නේ කියලා දේශනා කරනවා. කොච්චර අවබෝධයක්ද බලන්න. දැන් මේ වගේ මේ පින්නතුන් මේ දේශනා කියවන්න බලන්න. මේ වගේ අසිරිමත් අවබෝධයක් කාටද? කිසි දෙවියෙකුට නැහැ. කිසිම බ්‍රහ්මයෙකුට, කිසිම මාරයෙකුට, කිසිම ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුට මේ වගේ අසිරිමත් විග්‍රහයක් කරන්න බෑ. ඇයි? ඒ දස තථාගත බල තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේටයි. බුදුරජාණන් වහන්සේටයි. චක්කු විඥාන ධාතු. ඇසේ විඥානේ නම් වූ ධාතු ස්වභාවය. ඒ කියන්නේ මේ ඇස රූපයක් බලද්දී ඇසේ හටගන්න විඥානය. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ ධාතු ස්වභාවයක්. ඒක ධාතු ස්වභාවයක් හැට දකින්න කියලා. ඒක භාගතුන් වහන්සේගේ අවබෝධය. ඔන්න ඇස මුල් කරගෙන ඇස ධාතු ස්වභාවය, රූප ධාතු ස්වභාවය, ඇසේ විඥානයේ ධාතු ස්වභාවයක් හැට භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි කන කියන ධාතු ස්වභාවයක්. ඒක ධාතු ස්වභාවයක් කියනවා. ඊළඟට ශබ්ද කියන ධාතු ස්වභාවයක්. ඊළඟට කනේ විඥානේ ධාතු ස්වභාවයක්. ඒක දකින්න කියන ධාතු ස්වභාවයක් හැටියට. නාසය කියන ධාතු ස්වභාවයක්. ඊළඟට ගඳ සුවඳ කියන ධාතු ස්වභාවයක් කියනවා. නාසයේ විඥානේ ධාතු ස්වභාවයක්. දිව කියන්නේ ධාතු ස්වභාවයක්. දිවට දැන් රස ධාතු ස්වභාවයක් කියනවා. දිවේ හටගන්න විඥානේ ධාතු ස්වභාවයක්. කය කියන්නේ ධාතු ස්වභාවයක්. පහස ධාතු ස්වභාවයක්. කය හටගන්න විඥානේ ධාතු ස්වභාවයක්. මනස කියන්නේ ධාතු ස්වභාවයක්. අරමුණු කියන්නේ ධාතු ස්වභාවයක්. මනසේ හටගන්න විඥානේ ධාතු ස්වභාවයක්. මහණෙනි මේ තමයි ධාතු ස්වභාවයේ ආකාර 18කින් විස්තර කරනවා. ඒ ධාතු ස්වභාවයේ ආකාර 18කින් ඇස කන් නාසය දිවකය මනස උපමා කරගෙන ආකාර 18කින් විස්තර කරනවා භාගතුන් වහන්සේ ධාතු ස්වභාවයේ 18 ආකාරයකට. ඕන බලන්න. හරි ආශ්චර්ය බලන්න. ඒකට මේ ධාතු ස්වභාවයක් හැටියට උන්වහන්සේ විස්තර කරනවා 18ක්. 18ක් විස්තර කරනවා. ඒක භාගතුන් වහන්සේගේ අනේක ධාතු නානා ධාතු ලෝකං යතහ භූතං පජානාති කියන දස බල ඥානයට අයිති. ඒ දස බලයන්ගෙන් මේව අවබෝධ කරේ. ඒ දස බලයට අයිති මේ ධාතු ස්වභාවයේ අවබෝධය බුදුරජාණන් වහන්සේගේ. ඒක භාගතුන් වහන්සේගේ අවබෝධය. උන්වහන්සේ දේශනා කරන මේ ධාතු වලට ධාතු එකතු වෙලා යන ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි සත්පුරුෂයට සත්පුරුෂය එකතු වෙලා යනවා. අසත්පුරුෂයට අසත්පුරුෂයට එකතු වෙලා යනවා. ප්‍රඥාවන්තය ප්‍රඥාවන්තයට එකතු වෙලා යනවා. සිල්වන්තය සිල්වන්තයත් එකතු වෙලා යනවා. දුෂ්ප්‍රඥය දුෂ්ප්‍රඥයත් එකතු වෙලා යනවා. මේ විදිහට ධාතු වලට ධාතු එකතු වෙලා යන ස්වභාවයක් මේ ලෝකයේ තියෙනවා. ඒක අවබෝධ කරේ බුදුරජාණන් වහන්සේ. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර බලන්න කියනවා. සාරිපුත්තයන් සමග භික්ෂු පිරිසක් සක්මන් කරනවා. මහණෙනි ඔය ඔක්කොම ප්‍රඥාවන්තයි කියනවා. දැන් බලන්න මේක වටහා ගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. එතකොට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැමැති මහා ප්‍රඥාවන්ත
ධර්ම සේනාධිපතින් වහන්සේත් එක්ක භික්ෂු පිරිස සක්මන් කරනවා කියන්නේ ඒ ප්‍රඥාවන්ත උත්තම පිරිසක් උන්වහන්සේ වටේ එකතු වෙනවා. ඒක ධාතු ස්වභාවයක්. ඊළඟට තව දවසක අපගේ මුගලන් මහරහතන් වහන්සේත් එක්ක භික්ෂුන් වහන්සේලා පිරිස සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආන්න බලන්න මොග්ගල්ලාණන් එක්ක පිරිස සක්මන් කරනවා. මහණෙනි ඔය ඔක්කොම 이르දිමත් කියනවා. එතකොට 이르දි විසේ පාරාප්‍රාප්තයි කවුද? මුගලන් මහරහතන් වහන්සේ. 이르දි වසී ප්‍රාප්ත 이르දි බලෙන් අගතැන්පත් වූ මුගලන් මහරහතන් වහන්සේත් එක්ක භික්ෂු පිරිසක් එකතු වෙනවා කියන්නේ ඒ උත්තරමය සියල්ලම 이르දි බල සම්පන්නයි. ඒ ධාතු වලට ධාතු එකතු වෙලා යන ස්වභාවය. ඒක බුදු කෙනෙක්ගේ අවබෝධය. ඊළඟ තව දවසක් මහා කස්සප මහරහතන් වහන්සේත් එක්ක භික්ෂුන් වහන්සේලා පිරිස සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආන්න බලන්න කියනවා. අපේ කස්සපයන් එක්ක භික්ෂු පිරිස සක්මන් කරනවා. ඔය ඔක්කොම දූතාංගධාරී කියනවා. එහෙනම් දුත ගුණයෙන් අගතැන්පත් දූතාංගධාරී උත්තමයන් අතර අග්‍රේස්වර වූ ශ්‍රාවකයන් අතර දූතාංග ගුණදරා වැඩහිටි භික්ෂුන් අතර අගතැන්පත් මහා කස්සප මහරහතන් වහන්සේ වටයි එකතු වෙන්නේ දූතාංගධාරී පිරිසක්. උත්තම පිරිසක්. ඒ ධාතු වලට ධාතු එකතු වෙලා යන ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. තව දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ සමග භික්ෂු පිරිස සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආන්න බලන්න අපේ අනුරුද්ධයන් එක්ක භික්ෂු පිරිස සක්මන් කරනවා. මහණෙනි ඔය ඔක්කොම දිවස්ලාභී. එහෙනම් මේ බුද්ධ ශාසනයේ දිවස්ලාභී භික්ෂුන් අතර අගතැන්පත් අග්‍රේසර වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ වටේ එකතු වෙන්නේ ඒ වගේම දිවස්ලාභී උත්තම පිරිසක්. ඒ තමයි ධාතු වලට ධාතු එකතු වෙලා යන ධර්මතාවය. මේවා බුදු කෙනෙක් පහළ වෙලා දේශනා නොකරනද කවුරුවත් දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ. මේ බුදු කෙනෙක්ගේ අවබෝධය. මේවා කිසි කෙනෙකුට වෙන විශේෂ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේට පමණයි මේවා විශේෂ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට පමණයි මේ ධාතු ස්වභාවයේ විශේෂ වෙන්නේ. තව දවසක් අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වික්ෂු පිරිස සක්මන් කරනවා. මහණෙනි අර බලන්න කියනවා. අපේ ආනන්ද එක්ක වික්ෂු පිරිස සක්මන් කරනවා. ඔය ඔක්කොම බහුශ්‍රුතයි. එතකොට මේ බුද්ධ ශාසනයේ බහුශ්‍රුත වූ භික්ෂුන් අතර අගතැන්පත් අග්‍රේසර වූ ආනන්ද ස්වාමීන් වහන්සේ වටේ එකතු වුණේ ඒ වගේම බහුශ්‍රුත පිරිසක්, උත්තම පිරිසක්. ධාතු වලට ධාතු එකතු වෙලා යන ස්වභාවය හරි පුදුමයි. තව දවසක් දේවදත්ත සමග භික්ෂු පිරිස සක්මන් කරනවා. මහණෙනි අර බලන්න දේවදත්ත සමග භික්ෂු පිරිස සක්මන් කරනවා. ඔය ඔක්කොම පාපී අය කියනවා. පාපී ගතිගුණ අය. ඒතකොට බලන්න දේවදත්ත වටේ එකතු වුණේ කවුද එතකොට? පාපී ලාමක අදහස් තියන අය ඒ අයත් එක්ක එකතු වෙලා ගියා. එහෙනම් ධාතු වලට ධාතු එකතු වෙලා යන ස්වභාවය හරි පුදුමයි මේ ලෝකේ. හරි පුදුමයි. ඒ ධාතු වලට ධාතු ගැළපී යන ස්වභාවය මනාකොට අවබෝධ කරේ බුදුරජාණන් වහන්සේ. මනාකොට දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. දැන් අපි මේවා දැනගෙන ඉන්නේ කවුරු නිසාද? බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරපු නිසා අපිට යම් හෝ තේරුමක් තියෙනවා. චුට්ටි හෝ මෙහෙම ධාතු ස්වභාවයක් මේ ලෝකයේ තියෙනවා. ධාතු වලට ධාතු ගැළපී යන ස්වභාවයක් මේ ලෝකයේ තියෙනවා කියන කාරණේ අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. උන්වහන්සේගේ අවබෝධය බලන්න මොකද්ද? අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. මේ ලෝකයේ අනේක ධාතු නානා ධාතු ස්වභාවයේ ඒ අයුරින්ම අවබෝධ කරා භාගතුන් වහන්සේ. බලන්න මේසා අවබෝධයක් කිසි දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණක් බ්‍රහ්මණයෙකුට කිසි කෙනෙකුට මේ ලෝකේ නැහැ. කිසිම කෙනෙකුට මේ ලෝකේ මේ තරම් අවබෝධයක් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ තව තැනක අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සියා ආනන්ද චෛමා ආනන්ද ධාතුයා මේ ධාතු හයක් තියෙනවා කියන. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ සියාපන බන්තේ අඤ්ඤාපි පරියායෝ යතා ධාතු කුසලෝ බික්ඛූති අලං වචනීයාති. භාගතුන් වහන්සේ තව වෙනත් පරියායක් තියෙනද යම්කිසි භික්ෂුවකට මේ ධාතු ස්වභාවය පිළිබඳ කුසලතාවයේ ධාතු ස්වභාවයේ දක්ෂයි කියලා ධාතු ස්වභාවය අවබෝධ කරගන්න දක්ෂයි කියලා කියන්න පුළුවන් තව පරයයක් තියෙනවාද කියනවා. යම්කිසි භික්ෂුවකට මේ ධාතු කුසල නැත්නම් මේ ධාතු ස්වභාවයේ අවබෝධයේ දක්ෂයි කියලා කියන්න පුළුවන් තව පරයයක් තියෙනවාද කියනවා. භාගතුන් වහන්සේ වදාලා සියා ආනන්ද තියෙනවා කියනවා. චෛමා ආනන්ද ධාතුයෝ ධාතු හයක් තියෙනවා කියනවා.
මොකක්ද ඒ ධාතු 6? පඨවි ධාතු. ඕන බලන්න. පඨවි ධාතුව කියන ධාතු ස්වභාවය. පස් වෙලා යන ස්වභාවය ධාතු ස්වභාවයට අයිති. ආපෝ ධාතුව දිය වෙලා යන ස්වභාවය ඒක ධාතු ස්වභාවයක්. ඒක තමයි ආපෝ ධාතුව. තේජෝ ධාතුව ඒ තමයි මේ රස්නි ස්වභාවයට අයිතිදී තේජෝ ධාතුවටයි අයිති. වායෝ ධාතුව ඊළඟට මේ හමා යන ස්වභාවයෙන් යුක්තදී වාතයට අයිති දෙයක්. ඒක වායෝ ධාතුවටයි අයිති. ආකාශ ධාතු ඒ තමයි මේ හිඩස් නැත්තම් කියනවා අවකාශය. අවකාශය. ඒක ධාතු ස්වභාවයට අයිති දෙයක්. අවකාශය. දැන් කන් සිදුර ගත්තත් මේ අවකාශ ධාතුව නාස් සිදුර මුඛ සිදුර ආදී දේවල් අවකාශ ධාතුවටයි අයිති. ඒ කියන්නේ හිඩ කඩ ඉඩස ඒක ධාතු ස්වභාවයක් කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාන ධාතු. විඥානය කියන ධාතු ස්වභාවය. ඒක ධාතු ස්වභාවයක්. ආකාර 6කට විස්තර කරනවා. දැන් ඉස්සෙල්ලා විස්තර කරා ආකාර 18කට. දැන් මේ ධාතු ස්වභාවය විස්තර කරනවා ආකාර 6කට. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු 6 විස්තර කරනවා. මේක මේ ලෝකේ ආකාර 6කට විස්තර කරන ධාතු පරයයක්. ඕන භාගතුන් වහන්සේගේ අවබෝධය. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ එකින් එක මේ ධාතු විස්තරය මේ ලෝකේ ධාතු ස්වභාවයට අයිති කියන එක පරයයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට අවබෝධ කරගෙන මේවා දේශනා කරනවා. මේ පරයයන්ගින්ම කියන්න පුළුවන් ධාතු ස්වභාවයක් තියෙනවා කියලා මේ විදිහට. එපමණකින්ම භික්ෂුව මේ ධාතු ස්වභාවයේ දක්ෂයි කියලා කියන්න පුළුවන් කියලා මේ විදිහට වටහා ගත්තොත් ඒ තමයි පඨවි ධාතුව කියලා දෙයක් තියෙනවා. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව කියලා ධාතු 6ක් තියෙනවා. ධාතු ස්වභාව 6ක් තියෙනවා කියලා වටහා ගත්තද යම් කිසි භික්ෂුවක් ඒක භික්ෂුවට ධාතු ස්වභාවයේ අවබෝධයේ දක්ෂයි කියලා කියන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඊළඟට භාගතුන් වහන්සේගෙන් අහනවා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ භික්ෂුවක් ධාතු ස්වභාවයේ අවබෝධයේ දක්ෂයි කියලා කියන්න පුළුවන්. තව පරයයක් තියෙනවද කියනවා. තියෙනවා කියනවා. භාගතුන් වහන්සේ වදාලා චෛමා ආනන්ද ධාතුයෝ ධාතු 6ක් තියෙනවා කියනවා. සුඛ ධාතු බලන්න සැපේ නම් වූ ධාතු ස්වභාවය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කර දැන් අපිට සැපයක් එද්දි ඒක ධාතු ස්වභාවයක් මුල් කරගෙන හටගන්නේ. ඒ සැපය කායික සැපයක් වේවා මානසික සැපයක් වේවා ඒක ධාතු ස්වභාවයටයි අයිති. ඒ ධාතු ස්වභාවයෙන් තොරව ඒ සැපේ හටගන්නේ. සැපේ නම් වූ ධාතු ස්වභාවයක් ඒක. දුක්ඛ ධාතු ඒ කියන්නේ දුකටපත් වෙන දුකක් හට ගැනීම ධාතු ස්වභාවයට අයිති. එහෙනම් ඒ ධාතු ස්වභාවයක් මුල් වෙලයි ඒ දුක හටගන්නේ. දැන් සාමාන්‍ය ලෝකයා මම සැප විඳිනවා මම දුක් විඳිනවා කියලා දකින්නවා හැරෙන්න වෙන දෙයක් තේරුම් ගැනීම හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම පරයයක් තියෙනවා. ඒ තමයි සැප නම් වූ ධාතු ස්වභාවයක්. ඒක ධාතු ස්වභාවයට අයිති. මම මගේ කියලා නෙවෙයි බලන්නේ. දුක නම් වූ ධාතු ස්වභාවයක්. ඒක ධාතු ස්වභාවයක් හැටියට. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ සෝමනස්ස ධාතු. ඒ වගේම මනසේ හටගන්න සෝමනස සතුට ධාතු ස්වභාවයක් කියනවා ඒක. දෝමනස්ස ධාතු මනසේ හටගන්නවා දොම්නසක් දුකක්. ඒකත් ධාතු ස්වභාවයටයි අයිති කියනවා. උපේක්ඛා ධාතු හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒකත් ධාතු ස්වභාවයක් කියනවා. අවිජ්ජා ධාතු අවිද්‍යාව කියන්නේ ධාතු ස්වභාවයක්. ඒ කියන්නේ මේ අනවබෝධය මේ ආර්ය සත්‍ය පිළිබඳ තියෙන අනවබෝධය ධාතු ස්වභාවයට අයිති දෙයක් කියනවා. ඒක ධාතු ස්වභාවයක්. බලන්න බුදු කෙනෙක්ගේ අවබෝධය. භාගතුන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ තියෙන අනේක ධාතු නානා ධාතු ලෝක පිළිබඳ තියෙන අවබෝධය හරිය පුදුමයි. එහෙනම් ඒක ධාතු ස්වභාවයක් කියන මේ පරයයන් කියන්න පුළුවන් කියන භික්ෂුවට ධාතු ස්වභාවයේ දක්ෂයි කියලා කියන්න පුළුවන් කියනවා. බලන්න භාගතුන් වහන්සේගේ පරයයන් ධාතු පිළිබඳ මේ ලෝකේ ධාතු ස්වභාවය විස්තර කරන ආකාරය බලන්න. මේ දස තථාගත බලය ගැන කතා කරන්න පින්වත්නි. හතරවෙනි දස තථාගත බලය මොකද්ද? අනේක ධාතු නානා ධාතු ලෝකං යථාභූතං පජානාති. මේ ලෝකේ අනේක ධාතු නානා ධාතු ස්වභාවයන්ගේ අවබෝධය ඒ අයුරින්ම අවබෝධ කරගත්තා කියන ආකාරයේ භාගතුන් වහන්සේ විස්තර කරන්නේ. ඊළඟට භාගතුන් වහන්සේගෙන් අහන ස්වාමීනි භාගතුන් වහන්සේ තව පරයයක් තියෙනවද වෙනත් ධාතු කුසල මේ භික්ෂුවකට ධාතු පිළිබඳ කුසලතාවේ දක්ෂයි කියලා කියන්න පුළුවන්. මේ ධාතු පිළිබඳ අවබෝධයේ දක්ෂයි කියලා කියන්න පුළුවන් තව පරයයක් තියෙනවද කියනවා. තියෙනවා කියනවා. භාගතුන් දේශනා කරනවා චෛමා ආනන්ද ධාතුය මේ ධාතු 6ක් තියෙනවා කියනවා. මොකක්ද ඒ කාම ධාතු. කාම නම් වූ ධාතුව. ඒ කියන්නේ මේ කාමය කියන ස්වභාවයේ ධාතු ස්වභාවයක්.
මේ විඳින කාම සම්පatti තියෙනවනේ. ඒක ධාතු ස්වභාවයක්. ඒක භාගතුන් වහන්සේගේ අවබෝධය. නෙක්ඛම්ම ධාතු. කාමයෙන් නික්මීම තියෙනවා පින්වත්නි. ඒ තමයි නෙක්ඛම්මය. කාමයේ ඉක්මවා යාම, කාමයේ අත්හැරීම, ඒකත් ධාතු ස්වභාවයක්. එහෙනම් බලන්න නෙක්ඛම්මයේ පුරුදු කරනවා කියන්නේ ඒ නෙක්ඛම්මයේ කියන ධාතු ස්වභාවය එයාගේ ඇති වෙනවා. කාමයේ පුරුදු කරගෙන කාමයට වසඟ වෙලා යනවා කියන්නේ කාම ධාතුව. කාම ධාතුව තමයි එයාට ප්‍රකට වෙන්නේ. ඒ කාම ධාතුව මුල් කරගෙනයි එයා ආස්වාදී විඳින්මින් යන්නේ. ඒ කාම කියන ධාතු ස්වභාවය. නෙක්ඛම්ම කියන්නේ කාමයේ ඉක්මවා එයා නෙක්ඛම්ම ධාතුව පුරුදු කරනවා. නෙක්ඛම්ම ධාතුව වැඩෙන්නේ එතකොට එයාගේ. නෙක්ඛම්මයේ අත්හැරීම. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ ව්‍යාපාද ධාතු. දැන් මේ තරහ හටගන්න එක, ක්‍රෝධය හටගන්න එක, ඒ වගේම ගැටීම හටගන්න එක, තරහ හටගන්න එක ධාතු ස්වභාවයක් කියනවා. දැන් ඒක බලන්න භාගතුන් වහන්සේගේ අවබෝධය. කෙනෙකුට තරහක් හටගන්න ඕනේ ඒක ධාතු ස්වභාවයටයි අයිති ඒක. එතකොට මේ ව්‍යාපාදයේ කියන දේ උපද්දන්න ධාතු ස්වභාවයක් මුල් වෙනවා. ඒ තමයි ව්‍යාපාදයේ කියන ධාතු ස්වභාවය. ඒක අපි තුල කිඳා බහැලා තියෙන්නේ. ඒ ධාතු ස්වභාවයේ තියෙන නිසායි ඒ තරහ හටගන්නේ. ඒ තරහ හටගන්නේ ධාතු ස්වභාවයේ කිඳා බහැලා තියෙන නිසා අපේ ජීවිතේ. එහෙනම් මේක අවබෝධ කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. අව්‍යාපාද ධාතු. තරහ හටගන්නේ නැති ස්වභාවය කියන එක ධාතු ස්වභාවයක්. එතකොට කෙනෙකුගේ ජීවිතේ, සමහර කෙනෙකුගේ ජීවිතේ මේ අව්‍යාපාද ධාතුව ප්‍රකටව තියෙන්න පුළුවන්. එයාට බහුලව තරහ හටගන්නේ නැහැ. ඉක්මනට සංසිඳෙනවා. එයා මෙත්සිත පුරුදු කරනවා. එයාට ඒ ව්‍යාපාදේ ධාතුව එයාගේ ජීවිතේ තියෙනවා. ව්‍යාපාද ධාතුව කිඳා බහැලා තියෙනවා. එතකොට ප්‍රකට වෙනවා එයාගේ අව්‍යාපාද ධාතුව. ඒ තරහ හට නොගන්නා ස්වභාවයෙන් ධාතු ස්වභාවය. විහිංසා ධාතු ඕන බලන්න. හිංසා කිරීම නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. ඒ හිංසා කිරීම නම් වූ ධාතු ස්වභාවයේ තියෙන නිසායි අන් අයට හිංසා පීඩා කරන්නේ. හිරිහැර කරන්නේ, කම්කටොළු කරන්නේ. ඒ හිංසාව කියන ධාතු ස්වභාවය කිඳා බහැලා තියෙනවා මේ හිතේ. පුරුදු කරපු ධාතු ස්වභාවයක්. ඒ නිසායි අන් අයට හිංසා පීඩා කරන්නේ. එහෙනම් ඒක අවබෝධ කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඊළඟට දේශනා කරන අවිහිංසා ධාතු. හිංසා නොකිරීම නම් වූ අවිහිංසාව නම් වූ ධාතු ස්වභාවය කෙනෙකුගේ ජීවිතේ තියෙනවා නම් එයා හිංසා කරන්නේ නැහැ අන් අයට. එයාට අවිහිංසා කියන ධාතු ස්වභාවය කිඳා බහැලා තියෙනවා. එතකොට එයාගේ ප්‍රකටව වෙන්නේ අවිහිංසාව. හිංසා පීඩා කරන්නේ නැහැ. හරි පුදුමයි බුදු කෙනෙක්ගේ අවබෝධය බලන්න. හරි ආශ්චර්යයි. මේ ආකාරයෙන්ුත් ධාතු ස්වභාවයේ දක්ෂයි කියලා භික්ෂුවකට කියන්න පුළුවන් කියනවා. ඒ බුදු කෙනෙක් බලන්න එක එක පරයයන්ගෙන් මේ ධාතු පිළිබඳ දේශනා කරන ආකාරයේ ලෝකේ ධාතු ස්වභාවයේ පරිපූර්ණ අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ විනා මේ වගේ පරයයක් ලෝකේ දේශනා කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ කිසි කෙනෙක් නෑ මේ ලෝකේ. කාටවත් බෑ. කිසි කෙනෙකුට බෑ මෙහෙම විග්‍රහයක් කරන්න. මේ විග්‍රහයක් කරන්න බෑ. බලන්න හිමිදිරි පාන්දර ඇහෙන්නේ ධාතු කුසල නැත්තම් මේ අනේක ධාතු නානා ධාතු ලෝක යන්ගේ ධාතු ස්වභාවයේ මනාකොට අවබෝධ කරගත්ත භාග්‍යතුන් වහන්සේ ගැනයි ඔයගොල්ලන් මේ පින්වත් පිරිස හිමිදිරි පාන්දර අහන්නේ. ගොඩාක් සතුටු වෙන්න. හිත පහදවා ගන්න. ගොඩාක් උපකාර වේ හිතේ පැහැදීම ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේකින් ආනන්ද ස්වාමීන් වහන්සේ යන ස්වාමිනී තව පරයයක් තියෙන ධාතු මේ කුසලතාව පිළිබඳ අතිශයින් දක්ෂයි කියලා කියන්න පුළුවන්. ධාතු ස්වභාවයේ අවබෝධයේ දක්ෂයි කියලා කියන්න පුළුවන් භික්ෂුවකට තව පරයයක් තියෙනවද කියනවා. ආනන්දේ තියෙනවා කියනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ තමයි තිස්සෝ ඉමා ආනන්ද ධාතුයෝ. මේ ධාතු 3ක් තියෙනවා කියනවා. ධාතු 3ක් තියෙනවා. ඒ තමයි කාම ධාතු. කාම නම් වූ ධාතු ස්වභාවය. දැන් අපි ඉපදුනේ කාම ලෝකේ. ඒක අයිති කාම ධාතුවට. දැන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා කාම ලෝකය කියන්නේ කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඉපදුනේ කාම ධාතුවේ කාම ලෝකේ. ඒ කාම ලෝකේ භාගතුන් දේශනා කරන කාම ධාතුව. ඒ කියන්නේ කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙලයි අපි කාම ලෝකේ ඉපදුනේ. ඒ නිසා මේ ලෝකයේ ඇති කාම ලෝකෙටයි.
ඒක ධාතු උනා දේශනා කරන කාම ධාතුවටයි අයිති. ඒ කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම නිසායි කාම ලෝකේ ඉපදුනේ. කාම ලෝකේ ඉපදුනේ. ඊළඟට භාගතුන් දේශනා කරන රූප ධාතු. රූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වුණාද යම් කිසි කෙනෙකුටගේ එයා උපදින්නේ රූප ලෝකවල. බ්‍රහ්ම ලෝක තියෙන රූප ලෝක. ඒ රූප ලෝකවල තමයි ඉපදින්නේ. ඊළඟට දේශනා කරන අරූප ධාතු. අරූප ධාතුවේ විපාක පිණිස කෙනෙක්ගේ කර්ම සකස් වුණාද එයා උපදින්නේ අරූප ලෝකවල. අරූප ලෝකවල. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය බලන්න. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. මෙපමණකින්ම භික්ෂුවකට ධාතු පිළිබඳ අවබෝධය දක්ෂයි කියලා කියන්න පුළුවන්. කෙනෙකුට වටහා ගන්න පුළුවන් නම් කාම ධාතුව කියලා දෙයක් තියෙනවා. රූප ධාතුව, අරූප ධාතුව කියලා මේ ලෝකේ තියෙනවා. මේ මනුස්ස ලෝකේ කාම ධාතුවටයි අයිති. කාම ලෝක, රූප ලෝක රූප ධාතුවට, අරූප ලෝක අරූප ධාතුවටයි අයිති කියලා කෙනෙකුට වැටහීමක් තියෙනවා නම් ඒ කෙනාට මේ ධාතු කුසලයේ අවබෝධය දක්ෂයි කියලා කියන්න පුළුවන් කියනවා. ඉතින් භාගතුන් වහන්සේම පහළ වෙලා බුදු නුවණින් අවබෝධ කරගෙන මේවා දේශනා නොකරන්න ඔබ අප කවුරුවත් දන්නේ නැහැ පින්වත්නි. මේ ලෝකේ මෙහෙම විග්‍රහයක් තියෙනවා. කිසි කෙනෙක් දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ. මේ වගේ දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා කියන්න පුළුවන් කෙනෙක් මේ කිසි කෙනෙක් නැහැ. බුදු කෙනෙක් බුදු නුවණින් මේවා අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරනවා, ප්‍රකට කරනවා මේක අවබෝධ කරගන්න. මෙහෙම ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරන්නේ. බලන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඊළඟට අහනවා මේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීනි තවත් මේ ධාතු ස්වභාවයේ කුසලයේ ධාතු ස්වභාවයේ අවබෝධය දක්ෂයි කියලා වික්ෂුවකට කියන්න පුළුවන් තව පරයයක් තියෙනවද කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තව පරයයක් තියෙනවද? මේ භික්ෂුවට ධාතු ස්වභාවයේ දක්ෂයි කියලා කියන්න පුළුවන්. අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දේ කියන්න පුළුවන් තවත් පරයයක් තියෙනවා. ඒ තමයි දේීමා ආනන්ද ධාතුය. ධාතු දෙකක් තියෙනවා කියනවා. ඒ තමයි සංකතාච ධාතු, අසංකතාච ධාතු. සංකත ධාතුව. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. සංකත ධාතුව කියන්නේ හේතුඵල ධාමෙන් හටගත් දේ. ඒ සංකත ධාතුවටයි අයිති. යම් තාක් හේතුඵල ධාමෙන් හටගත් දේවල් මේ ලෝකයේ තියෙනවද? ඒවා අයිති සංකත කියන ධාතු ස්වභාවයටයි. සංකත ධාතුවටයි අයිති ඒක. එතකොට මේ සංකත ධාතුවක තියෙන ලක්ෂණය තමයි උප්පාදෝ පඤ්ඤායති. ඉපදීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති. වෙනසීමක් තියෙනවා. ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින දේ තුල වෙනස් වීමක් තියෙනවා. සංකත ධාතුවක තියෙන ස්වභාවය. හේතුඵල ධාමෙන් හටගත්ත දෙයට කියන සංකත කියලා. ඒ සංකත කියන ධාතු ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි හේතුඵල ධාමෙන් හටගත්ත දේ සංකතය. ඊළඟ අසංකත ධාතු කියන්නේ හේතුඵල ධාමෙන් හට නොගත් දෙයට කියනවා අසංකත ධාතු. අසංකතයි. ඒක හේතුඵල ධාමයට අයිති නෑ. හේතුඵල ධාම ඉක්මවා ගිය දෙයක් අසංකත ධාතුව. අසංකත ධාතුව තමයි නිර්වාණය නම් වූ ධාතුව. අමා මහ නිවන නම් වූ ධාතු ස්වභාවයට අයිති අසංකත ධාතුව. එතන න උප්පාදෝ පඤ්ඤායති. ඉපදීමක් පේන්නේ නැහැ. න වයෝ පඤ්ඤායති. වෙනසීමක් නැහැ. න ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින දේ තුල වෙනස් වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එන අමාමා නිවන නම් වූ ධාතු ස්වභාවය තමයි ඒ. අමා නිවන නම් වූ ධාතුව කියන්නේ එතන ඉපදීමක්, ඒ වගේම වෙනසීමක්, පවතින දේ තුළ වෙනස් වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක හේතුඵල ධහමට අයිති නැහැ. අමාමා නිවන හේතුඵල ධහම ඉක්මවා ගිය දෙයක්. හේතුඵල ධහමට අයිති දෙයක් නෙවෙයි. අමාමා නිවන කියන්නේ අසංකත ධාතුවයි. අසංකතයි. හේතුඵල ධහමට අයිති නැති දෙයක් අසංකත ධාතුව. දැන් බුදු කෙනෙක්ගේ අවබෝධය බලන්න එතකොට. මේසා විග්‍රහයක් මේ ලෝකේ කවුරුනම් කරන්නද? කවුරුනම් කරන්නද? ඔබේ හිතේ ගොඩාක් පැහැදීම ඇති වෙන්න ඕනේ පින්වත් මේවා අහද්දී. ගොඩාක් පැහැදීම ඇති වෙන්න ඕනේ. කල්පනා කරලා බලන්න, බුද්ධිමත්ම කල්පනා කරලා බලන්න. මේසා විග්‍රහයක් කරන්න පුළුවන්. මේසා අවබෝධයෙන් යුක්ත කෙනෙක් දෙවියන් අතර නැත. බඹුන් අතර නැත. මිනිසුන් අතර වෙන නැත. වෙන කාටවත් කියන්න බෑ. මේ වගේ පරයයක්, මේ වගේ විග්‍රහයක්. අසිරිමත් ප්‍රඥාව බලන බුදුරජාණන් වහන්සේගේ
අසිරිමත් බුදු නුවණ බලන්න. උන්වහන්සේට මේ ලෝකේ විශේෂ නොවුණු දෙයක් නැහැ. සියල්ල ප්‍රකටයි. සියල්ල අවබෝධයි. සියල්ල විනිවිද අවබෝධ කරා භාගතුන් වහන්සේ. සියල්ල දකිනවා. සියල්ල අවබෝධයි. ලෝකෙන් ඈතර වුණා. ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා. ඒ අවබෝධය හරි ආශ්චර්යයි. හරි පුදුම සහගතයි. ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධය ගොඩාක් පහදින්න. ගොඩාක් හිතේ පැහැදීම ඇති කරගන්න අපිට ගොඩාක් උපකාර වෙනවා පින්වත්නි. ඒ පැහැදීම. හිමිදිට පාන්දර මේ පින්නතුන්ට එතකොට ගොඩාක් පහදින්න පුළුවන් නේද? ගොඩාක් පහදින්න පුළුවන්. බලවත් ලෙස පහදින්න පුළුවන්. අනේ බලන්න මේ සා අවබෝධයකින් යුතු බුදු කෙනෙක් ගැන නේද මේ ස්වාමීන් වහන්සේ කියා දෙන්නේ. අපි අහන්නේ ඒ වගේ අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ ගැන නේද? ඒ දස තථාගත බලයන් ගැන නේද? මට ගොඩාක් යහපත පිණිස පවතී යන්නේ ඒ කාරණා දැනගත්තු කියලා හොඳට මේ කාරණා දැනගෙන දරාගෙන තියාගන්න. සෑම වෙලාවකම සිහිපත් කරන්න කරුණු සහිතව. එතකොට අපිට අප්‍රමාණ පැහැදීමක් ඇති වෙනවා භාග්‍යතුන් වහන්සේ ගැන. භාග්‍යතුන් වහන්සේ ගැන. ඉතින් බලන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ධාතු පරියායන් නොඒක ආකාරයෙන් මේ ලෝකේ විග්‍රහ කරා. නොඒක ආකාරයෙන් විග්‍රහ කරා. මෙහෙම ධාතු ස්වභාවයක් මේ ලෝකයේ තියෙන. ඒතර උන්වහන්සේ මේ ලෝකේ දිහා බැලුවේ ධාතු ස්වභාවයක්. මගේ ආත්මයකින් දෙයින් තොරව මේ ධාතු ස්වභාවයක පැවැත්මක් මේ ලෝකේ හේතුඵල ධමයක් තුල තියෙන්නේ කියන කාරණේ අවබෝධ කරේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන මේවා ලෝකෙට කියා දෙනවා. ලෝකෙට කියා දෙනවා. ඒ සම්බුදු ගුණ කොයිතරම් අසිරිමත්ද? ඒ සම්බුදු ප්‍රඥාව කොයිතරම් අසිරිමත්ද? ඒකනේ භාග්‍යවතුන් දේශනා කරේ සනිදානාහම් භික්කවේ ධම්මං දේශේමි නෝ අනිදානම්. මහණෙනි මං කරුණු සහිතවයි ධර්මයේ දේශනා කරන්නේ. කරුණු රහිතව නෙවෙයි කියනවා. දස බල ඥාන මත විශාල ඥාන මත පිහිටලා බුදුරජාණන් වහන්සේ කරුණු සහිතව ධර්මයේ දේශනා කරනවා. ඒවට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. කාටවත් අභියෝග කරන්න බෑ. කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණක් බ්‍රහ්මණයෙකුට මේ ලෝකේ කාටවත් අභියෝග කරන්න බෑ බුදුරජාණන් වහන්සේගේ දහම් පරියායන්ට. ඒ තුල ගැබ්බෙලා තියෙනවා දස තථාගත බල, සිව් විසරද ඥාන. මේ ලෝකේ බුදු කෙනෙකුට පමණයි පිහිටන්නේ. ඒ වගේ අසිරිමත් ඥානයන්, අසිරිමත් අවබෝධයන් බලන්න. සප්පටිහාරයන් වික්කවේ ධම්මං දේශේමි නෝ අප්පටිහාරයන්. ප්‍රාතිහාර සහිතවයි කියන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. මොකද්ද ප්‍රාතිහාරය? දස තථාගත බල මත පිහිටලා දේශනා කරන ආශ්චර්ය ප්‍රාතිහාරය. විසරද ඥාන මත පිහිටලා දේශනා කරන අසිරිමත් ප්‍රාතිහාරය. ප්‍රාතිහාර සහිතවයි මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ ධර්මයේ අවබෝධ වෙනවා ප්‍රාතිහාරයක්. මේ ධර්මයේ නුවණැත්තන්ට අවබෝධ වෙනවා ප්‍රාතිහාරයක්. සංසාර දුකින් ඈතර වෙනවා ප්‍රාතිහාරයක්. දෙවියන් අතර උපද්දනවා ප්‍රාතිහාරයක්. දුක් දෝමනස සංසිඳවනවා. මේක ආශ්චර්ය ප්‍රාතිහාරයක්. ආශ්චර්ය ප්‍රාතිහාරයක්. බලන්න මේවට තමයි සැබෑ ප්‍රාතිහාරය කියලා කියන්නේ. සැබෑ අසිරිමත් ප්‍රාතිහාරය කියන්නේ මෙන්න මේ අවබෝධයට. මේ අවබෝධයට සැබෑ ප්‍රාතිහාරය කියලා කියන්නේ. ඉතින් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ලෝකෙට ධර්මයේ දේශනා කරේ. ඉතින් ඒ නිසා ගොඩාක් සතුටු වෙන්න පින්වත්නි. මේ හිමිදිරි පාන්දර අපි අද ඉගෙන ගත්තේ භාගතුන් වහන්සේගේ සිව්වෙනි දස තථාගත බලය. ඒ තමයි අනේක ධාතු නානා ධාතු ලෝකං යතහ භූතං පජානාති. අනේක ධාතු නානා මේ ලෝකේ අනේක ධාතු නානා ධාතු ස්වභාවයේ ඒ අයරින්ම අවබෝධ කරා කියන කාරණේ. ඒ අසිරිමත් අවබෝධයට ඔබ අප සියලු දෙනාගේම උදාර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සතුටු හිතින් මේ උදාර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. උපන් දිනේ සමරන ශාක්‍යා සීදේවි රුවන් පතිරණ මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ සැප සම්පත් ලබත්වා.
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ සියලු පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. මේ පරිලෝකීය කේ රාමනායක විමලාවති කුලතුංග අත්තම්මලාටත් ඩේවිඩ් ගුණසේකර රුවන්පතිරණ ඒ රණතුංග යන සියලාටත් මාලනී දිසානායක සහ පියසේන විදාන ගමාච්චි යන දෙමාපියන්ට ඒ වගේම රැතෑසාන් ප්‍රේමරත්න සොයුරාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ සියලු පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින ශාක්‍ය රුවන්පතිරණ නිසල් විමුක්ති නන්දසිරි රුවන්පතිරණ පියාණන්ට මංගලා මෑණියන්ට මුදලිගේ ආර්යපාල පියාණන්ට මාලනී මුදලිගේ මෑණියන්ට කාංචනා භානුක චරිත් කේන්සි චලිනී ප්‍රමිතා යන සොයුරින්ට ස්වර්ණමාලී සාරානාත් තසිත් සනුක අකිලේෂියා නික්ලේස් යන දූදරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ සැප සම්පත් ලබත්වා. කල්යාණ මිත්‍ර ඇසුර නිතර ලැබේවා. ඒ සෑම දිනාට මේ උදාහර පුණ්‍ය ධර්මයන් ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ උදාහර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මහමෙවුන අසපුවාසී රටවාසී ලෝවාසී සියලුම සිල්ගුණදම් පුරණ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക දරු දැරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාහර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ උදාර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා රූපහිනී ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම දෙනාටත් මේ උදාර පුණ්‍ය ධර්මයන් ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දින බුදු ගුණෙන් ශිෂ්‍යයන සේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන මෙල්බන්හි වෙසෙන ශාක්‍ය සීදේවී රුවන්පතිරණ මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාට මේ උදාහර පුණ්‍ය ධර්මයන් සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. නිවසේර සිට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ සෑම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ දීර්ඝායුෂ සැප සම්පත් ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාහර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. සිල් දනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.